ආයිබෝවන් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඩිල්ෂාන් ඇකඩමි YouTube channel එකට. ඉතින් මං ගැන හැඳින්වීමක් කරොත් මං ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. ඉතින් O level ළමයි වෙනුවෙන් මං හිතුවා කොමර්ස් සබ්ජෙක්ට් එකට අදාළව වීඩියෝ ටියුටෝරියල්ස් ටිකක් ගෙන්න. එතකොට ඔයාලට 10 වසරින් ඉඳන්ම 11 වසර වෙනකම්ම මම මුලින් ඉඳන්ම වීඩියෝ ටික දානවා. ඒත් එක්කම ඔයාලට අවශ්‍ය නම් මම පාවිච්චි කරන ටියුට් එක ඔයාලට PDF එකක් විදිහට ලබා ගන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එක මම දාන්න. එතකොට ඔයාලට පුළුවන් PDF එක අරගෙන print out එක අරගෙන මේ ටියුටෝරියල්ස් ටික බලන ගමන් ඔයාලගේ නෝට් එක කම්ප්ලීට් කරගන්න. හරි ගැටලු තියෙනවා නම් ඔයාලට කමෙන්ට් එකක් දාන්න පුළුවන්. මම පුළුවන් විදිහට ඒවට රිප්ලයි කරන්න වෙලාවක් අරගෙන. හරි. එතකොට තව දෙයක් තමයි මේ කොමර්ස් කියන සබ්ජෙක්ට් එක අතිරේක විෂයක් නේ. එතකොට සමහර ළමයි මේක තෝරගන්නවා, සමහර ළමයි තෝරගන්නේ නැහැ. හැබැයි ඒ කොහොම වුණත් ඔයාලට මේක වැදගත් වෙන සබ්ජෙක්ට් එකක්. ඒ හින්දා කොමර්ස් කරන ළමයි මේ ටියුට් එකත් PDF එක අරගෙන print out එකක් අරගෙන නෝට් එක හදාගන්න. ඒ වගේම වෙන සබ්ජෙක්ට් හදාන ළමෙක් වුණත් කිසිම ගැටලුවක් නැහැ මේ ටියුටෝරියල්ස් බලන්න. ඔයාලට වැදගත් වෙන දේවල් මේ සබ්ජෙක්ට් එක ඇතුලේ ගොඩක් තියෙනවා. මොකද මේක ගොඩක් ප්‍රායෝගික විෂයක්. ඇත්තටම එදිනදා ජීවිතේදී අපට අවශ්‍ය වෙන විෂයක්. ඒ හින්දා ඒ අයටත් පුළුවන් මේ වීඩියෝ නරඹලා ඔයාලගේ දැනුමට අලුත් දෙයක් එකතු කරගන්න. හරි. එතකොට ඔයාලගේ සිලබස් එකේ තියෙන පළවෙනි පාඩම තමයි ව්‍යාපාර පසුබිම කියන පාඩම. එතකොට මේ පාඩමේදී ඔයාලට ව්‍යාපාර ගැන හැඳින්වීමක් තමයි වෙන්නේ. මේ පටන් ගත්ත ගමන් ගණන් එහෙම නැහැ. එතකොට මේකේ තියෙන්නේ ව්‍යාපාර පිළිබඳ පොඩ්ඩක් හැඳින්වීමක්. මහා ලොකු දෙයක් නෙවෙයි, හැඳින්වීමක් තියෙනවා. එතකොට මේ පාඩමට එන්න කලින් ඔයාලට පොඩ්ඩක් ඉතිහාසය පැත්තට යන්න ඕනේ. ඉතිහාසයේ පාඩමක් වගේ තියෙනවා. හරි. මිනිස්සු ඈත අතීතයේ, ඒ කියන්නේ ඔය ගල් යුගය වගේ කියන්නේ. ඒ කියන්නේ මිනිස්සු එහෙම මේ ශිෂ්ටාචාරයක් විදිහට හැදිලා නැහැ. මිනිස්සු ඒ කාලේ කොලාතු ටිකක් එල්ලගෙන සමහර විට එහෙම නැති වෙන්නත් පුළුවන්. කොහේ හරි ගල් ගුහාවක වාසය කරන කාලේ. එතකොට ඒ කාලේ මේ මිනිස්සුන්ගේ මේ මහා ලොකු අවශ්‍යතා නැහෙනේ නේද? ආහාර ටිකක් හොයා ගන්න, කොහේ හරි වැස්ස වෙලාවට නොතෙමී ඉන්න, එහෙම අවශ්‍යතාවයක් විතරයි තිබ්බේ. සමහරලාට ඇඳුම් පැළඳුම් ගැන අවබෝධයක්වත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. එතකොට මේ කාලේ මිනිස්සුන්ට එහෙම සරල දේවල් ටිකක් තමයි දෙන්නේ. ප්‍රධාන වශයෙන් ආහාර සහ ඉන්න කොහේ හරි නොතෙමී ඉන්න තැනක්. සමහරට ගල් ගුහාවක් වෙන්න පුළුවන්, ලොකු ගස් බෙන අස්සේ වෙන්න පුළුවන්. එහෙම හිටියා. එතකොට කාලයත් එක්ක මේ මානව සමාජයේ දියුණු වෙනකොට මේ මිනිස්සුන්ට තියෙන අවශ්‍යතාව වැඩි වෙන්න ගත්තා. ඇඳුම් පැළඳුම් ඕන වුණා. කොහොම අර ගොඩක් දේවල් ඕන වුණා. එතකොට ගෙයක් හදා ගන්න ඕන වුණා. ආහාර ටික සපයා ගන්න සමහරලාට වගා කරන්න සිද්ධ වුණා. සමහර අය දඩයන් කරන්න ගත්තා. ඔය වගේ එක දේවල් එකතු වෙන්න ගත්තා. මේ මිනිස් ජීවිතයට එකතු වෙන්න ගත්තා. එතකොට ඔය මුල් කාලේ ගොඩක් වෙලාවට මේ Tamanට ඕනි කරන දේවල් තමන්ම සපයාගත්තා. ඒ කියන්නේ හිතන්නකෝ ගෙයක් හදාගන්න දැන් කාලේ වගේ මේසන් බාස් කෙනෙක් එහෙම හොයන්නේ නැහැ. තමන්ම හදාගන්නවා. ඒ වගේම තමන්ට අවශ්‍ය ආහාර ටික තමන්ම මොකක් හරි මේ වගාවක් කරලා හරි දඩයන් කරලා හරි ඒ දේවල් හොයාගත්තා. එතකොට ගෙදෙට්ට අවශ්‍ය වෙන ඔය පුටු වගේ දේවල්, ඔය වගේ දේවල් ඒවත් තමන්ම හදාගත්තා. එතකොට තමන්ට ඕනි කරන සේරම දේවල් තමන්ම සපයාගත්තා. අන්න ඒකට අපි කියනවා ඍජු නිෂ්පාදනය කියලා. එතකොට ඔයාලගේ නෝට් එකෙත් ඇති. ඔවුන්ට අවශ්‍ය සියලු දෑ තනිව සපයා ගැනීම. ඒක තමයි, ඒ කියන්නේ තමන්ට අවශ්‍ය දේවල් තමන්ම නිපදවා ගැනීම තමයි ඍජු නිෂ්පාදනය කියලා කියන්නේ. හරි. එතකොට ඔය ඍජු නිෂ්පාදනයේ යෙදෙනකොට පොඩි ගැටලු දෙකක් ඇතිවෙනවා. ඒ හැමදේම තමන් විසින්ම සපයා ගන්න ඕනේ. සමහර වෙලාවට ඒ පුද්ගලයාට හොඳටම පුළුවන් ඔය පුටු මේස වගේ දේවල් හදන්න. ඒ කියන්නේ වඩු කර්මාන්තය හොඳට පුළුවන්. එයාට ඔය කෘෂි කර්මාන්තය එච්චර සෙට් වෙන්නේ නැහැ. අපි කියන්නේ සමහරුන්ට ඒ වැඩේ යාට සෙට් වෙන්නේ නැහැ කියලා. එතකොට තමන්ට හැමදේම කරන්න බැහැනේ.
වැඩ කරගෙන යද්දි Tamanටම තේරෙනවා හරි මම මේකට තමයි දක්ෂ. හරියට අර ඔයාලට 6 වසරෙද්දී මේ ඔය సౌందර්ය විෂයන් වලදී ඔයාලව අර මාරු කර කර හැම එකටම යවන්නේ චිත්‍රයකට යවනවා නැටුම් එකට යවනවා සංගීතයකට යවනවා ඔහොම මාරුවෙන් මාරුවට යවනවානේ ඒ ඔයාට අවස්ථාවක් දෙන ඔයාට හොඳටම පුළුවන් දේ තෝරගන්න නැත්තම් එකපාරටම ඔයා සංගීත කරන්න ඕනේ ඔයා නැටුම් කරන්න ඕනේ එහෙම කියලා කරොත් එහෙම අමාරු වෙනවනේ දැන් අරකට ගියාට පස්සේ Tamanට තේරෙනවනේ මට සින්දු කියන්න බෑ වාදන බාණ්ඩත් බෑ එහෙනම් මට සංගීත සෙට් වෙන්නේ නැහැ චිත්‍රයකට යනවා චිත්‍රයකට අවුලකුත් නැහැ හැබැයි එහෙම හොඳට මට චිත්‍ර කලාව බෑ ඊට පස්සේ යනවා නැටුම් එකට නටන්න පුළුවන් අන්න ඒ වගේ තමයි එතකොට තමන් එක කරද්දිනේ තේරෙන්නේ තමන්ට මේක හොඳට පුළුවන්ද බැරිද කියලා එතකොට ඒ ළමයා තමන්ට හොඳ විෂය චිත්‍ර හරි නැටුම් හරි සංගීත හරි තෝරගන්නවා එතකොට මේකෙදිත් ඒක වගේ තමයි තමන් අර හැමදේම කරද්දි තමන්ට තේරෙනවා තමන්ට වඩා හොඳින් කරන්න පුළුවන් මොකද්ද කියලා එතකොට යම්කිසි කෙනෙක්ට තේරුනොත් මට හොඳින්ම කරන්න පුළුවන් වඩු වැඩ කියලා එයා වඩු වැඩ තෝරගන්නවා. තමන්ට පුළුවන් හොඳටම කෘෂි කර්මාන්තය කියලා තේරුනොත් ඒක තෝරගන්නවා. එතකොට මේ විදිහට තමයි මිනිස්සුවර තමන්ට වැඩියෙන් කරන්න පුළුවන් දේ හොයාගත්තා. මොකද හැමදේම කරනකොට තමන්ටම තේරෙනවා මට මේක තමයි වැඩිපුර හොඳට කරන්න පුළුවන් කියලා. අන්න එහෙම තමන්ට වඩා හොඳින් කරන්න පුළුවන් දේ නැත්තම් තමන්ට වඩා හොඳින් නිපදවිය හැකි දේ තෝරගත්තට පස්සේ මේ පුද්ගලයා අතින් අතිරික්තයක් බිහි වුණා. ඒ කියන්නේ දැන් හිතන්නකෝ වඩු වැඩ තෝරගත්තා කියලා ඒ පුද්ගලයා. එතකොට තමන්ගේ අවශ්‍යතාවයට වඩා වැඩිපුර පුටු හදනවා, මේස හදනවා, ඇඳවල් හදනවා. ඔය වගේ වැඩියෙන් නිෂ්පාදනය කරන්න ගත්තා. තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියෙන්. අන්න එහෙම නිෂ්පාදනය කරන්න ගත්තට පස්සේ මෙයා ළඟ වැඩිපුර නැත්තම් අතිරික්තයක් නිපදවෙන්න ගත්තා. එතකොට මෙයා ළඟ තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා පුටු තියෙනවා, මේස තියෙනවා, ඇඳන් තියෙනවා. එතකොට මෙයාට හැකියාවක් තිබුණා තමන් ළඟ වැඩිපුර තියෙන නිෂ්පාදන වෙනත් නිෂ්පාදන එක්ක උවමාරු කරගන්න. හිතන්නකෝ මෙයාට අවශ්‍ය වුණා දැන් මෙයා ගාව වැඩිපුර තියෙන මේ පුටු විකුණලා කියන්නේ හුවමාරු කරගෙන මෙයාට එළවලු වගා කරන එක්කෙනකින් එළවලු ගන්න පුළුවන් වුණා. මොකද එළවලු මේ වවන එක්කෙනාට ගෙදර අවශ්‍යතාවයට පුටු මේස ඕනේනේ. එතකොට මේ පුද්ගලයාට පුළුවන් එයා එක්ක කතා කරලා මං ගාව මේ වැඩිපුර පුටු තියෙනවා මම පුටු දෙන්න ඔයාට ඔයා මට එළවලු දෙන්න. අන්න එහෙම හුවමාරු කරගත්තා. සමහරලාට මේ කුඹුරක් කරන එක්කෙනෙක් ගාවට ගිහිල්ලා එයාට මේසයක් දීලා වී ටිකක් ගන්නවා. එතකොට ඒගොල්ලන්ට හැකියාව තිබ්බර තමන් වැඩියෙන් නිෂ්පාදනය කරලා තියෙන අතිරික්තය යොදාගෙන වෙනත් පුද්ගලයන් සමග ඒවා හුවමාරු කරගෙන තමන්ගේ අනෙකුත් අවශ්‍යතා සපුරා ගන්න. එතකොට අන්න ඒකට තමයි අපි කියන්නේ භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා. මොකද්ද භාණ්ඩ හුවමාරු ක්‍රමය? හරි. එතකොට දැන් ඔයාලට මේක දැන් මෙහෙම කියවද්දි තේරෙන්නේ නැත්නම් ඔයාලා මේක දෙතුන් පාරක් හරි අහන්න. අහලා ඔයාලා තේරුම් ගන්න. හරි. එතකොට මේ PDF එකේ තියෙනවා භාණ්ඩ හුවමාරු ක්‍රමය කියලා ඊට පස්සේ තිත්තිරි පේලියක් තියෙනවා නේද? හිස්තනක් තියෙනවා. හරි. ඒකට අදාළ නෝට් එක තමයි කිසියම් පුද්ගලයෙකු විසින් නිපදවන ලද අතිරික්ත භාණ්ඩ වෙනත් පුද්ගලයෙකු විසින් නිපදවන ලද වෙනත් අතිරික්ත භාණ්ඩ සමග හුවමාරු කර ගැනීම ක්‍රමාවක් භාණ්ඩ හුවමාරු ක්‍රමය ලෙස සරලව හැඳින්විය හැක. දැන් මම කිව්වේ ඒ හිස්තැනට දාල නෝට් එක. එතකොට ඔයාලට පොඩ්ඩ අහගෙන ඒක ලියා ගන්න පුළුවන්. හරි. බලන්න ඊට පස්සේ තියෙනවා මේ වෙළඳාම බිහිවීමට පදනම වූයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයයි. දැන් වෙළඳාම කියන එක ඔයාලට වැඩි දුර සාකච්ඡා කරනවා 11 වසරේ මුල්ම පාඩමේ. එතකොට වෙළඳාම ගැන වැඩිපුර සාකච්ඡා කරනවා. මේකෙදි කියන්නේ මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය තමයි මේ පදනම බේසික් එක උනේ. ඊට පස්සේ තමයි ඔය වෙළඳාම කියන එක බිහි වුනේ. මොකද මේ
මේ බාණ්ඩ හුවමාරු කරගන්නවත් එක්ක තමයි ඔය ඊට පස්සේ ටික කාලයක් ගිහිල්ලා මේ වෙළඳාම් කරන එක පටන් ගත්තේ. එතකොට ඔයාලට දැනට ඒක ලොකුවට දැනගන්න ඕනේ නැහැ. ඔය වෙළඳාම කියන්නේ වටිනාකමක් මත භාණ්ඩයක සේවාවක අයිතිය මාරු වෙන එක. එතකොට දැන් මේකෙදි බලන්නකො දැන් මොකක් හරි වටිනාකමක් තියෙන දෙයක් දීලානේ අර පුද්ගලයා දැන් මොකද්ද අපි කිව්වේ වඩු වැඩ කරන එක්කිනා. අයාගේ පුටුවක් හරි මේසයක් හරි වටිනාකමක් තියෙන දෙයක් නේ. ඒක එතකොට දීලා තමයි එයා අර එළවලු හරි වී හරි මොනවා හරි ගත්තේ. අර වටිනාකමක් තියෙන දෙයක් තමයි හුවමාරුනේ. වටිනාකමක් තියෙන දේවල්. එතකොට මේ වෙළඳාම බිහි වෙන්න ප්‍රධානම පදනම සැපෙන්නේ මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය. එතකොට දැන් භාණ්ඩ හුවමාරු ක්‍රමය අදටත් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා දැකලා ඇති ඔය සමහරු ඇඩ් එකක් එහෙම දානවා. මං ගාව කම්පියුටර් එකක් තියෙනවා. මේකට හුවමාරු කරන්න නැත්නම් එක්ස්චේන්ජ් කරන්න හොඳ ෆෝන් එකක් හොයනවා. එහෙම දැකලා තියෙනව නේද? එතකොට අදටත් සමහර වෙලාවට අපිට භාණ්ඩ හුවමාරු දැක ගන්න පුළුවන්. සමහර වෙලාවට ඔය වාහන ඔය වගේ දේවල් හුවමාරු කරගන්න අවස්ථා තියෙනවා. හැබැයි මේ භාණ්ඩ හුවමාරු ක්‍රමේ පොඩි කේස් ටිකක් තිබුණා. පොඩි කේස් කියන්නේ පොඩි කේස් මත් නෙවෙයි ලොකු ප්‍රශ්න ටිකක් තිබුණා. මේක කරගෙන යද්දි එන මහ විශාල ගැටලු ටිකකට මුහුණ දෙන්න උනා. හරි කරදරයක් වුණා. අපි බලමු දැන් මොනවද මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ තිබ්බ මේ අවාසි නැත්තම් දුර්වලතා. මේකේ තියෙන කරදර. හරි. ඉතින් හොඳට අහගෙන ඉන්න මේ ටික. පළවෙනි එක තමයි මේ උවමනා අතර සමානතාවයක් නැති එක. අපි ඒකට කියනවා උවමනා අතර දීක සමපාතයක් නොවීම. එතකොට මොකද්ද පළවෙනි එක? උවමනා අතර දීක සමපාතයක් නොවීම. එහෙම නැත්නම් ලියා ගන්න උවමනා අතර මේ සමානතාවයක් නැති ගම. උවමනා අතර සමානතාවයක් නැති ගම. ඔයාලට කැමති විදිහට ලියා ගන්න එක. උවමනා අතර දීක සමපාතයක් නොවීම. එහෙම නැත්නම් උවමනා අතර නොගැලපීමක්. වඩා හොඳ වචනේ තමයි නොගැලපීමක් තිබීම. හරි. පළවෙනි එකට ඒක ලියා ගන්න උවමනා අතර නොගැලපීමක් තිබීම. ඒකේ අදහස තමයි දැන් හිතන්නකො මේ භාණ්ඩ හුවමාරුව හරියට වෙන්න නම් දැන් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා නම් හිතන්නකො කවුරු හරි පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා නිමල් සහ කමල් කියලා. නිමල් සහ කමල්. නිමල් ගාව තියෙනවා එළවලු. නිමල් ගාව තියෙනවා එළවලු. කමල් ගාව තියෙනවා වී. හරිද? එතකොට මේ දෙන්න අතර හුවමාරුවක් වෙන්න නම් නිමල් ගාව තියෙන එළවලු කමල්ට ඕනි වෙන්න ඕනි. يعني කමල්ට එළවලු වල අවශ්‍යතාවයක් තියෙන්න ඕනි. මේ දෙක පැටලෙනවා මෙහෙම කියද්දී බෝඩ් එක කැඳලා කරන්න විදිහක් නැති හින්දා එතකොට පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එයා ගාව ඒ දෙන්න ගාව භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. එතකොට හුවමාරුවක් සිද්ධ වෙන්න නම් එළවලු දැන් එළවලු ළඟ තියෙන එක්කෙනාට වී උවමනා වෙන්න ඕන. ඒ වගේම වී ළඟ තියෙන එක්කෙනාට එළවලු උවමනා වෙන්න ඕන. එහෙම නැතුව හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ නේ. හිතන්නකෝ එළවලු ළඟ තියෙන එක්කෙනාට වී අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් එයා ළඟ තියෙන එළවලු ටිකට වී හුවමාරු කරගන්න කැමති වෙනවද? නැහැ. මොකද එයාට වී අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි මේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ ප්‍රධාන දුර්වලතාවය. දැන් ඔයා ළඟ තියෙන මොනවා හරි හුවමාරු කරගන්න නම් දැන් ඔයා ළඟ තියෙනවා කියලා හිතන්නකෝ ෆෝන් එකක්. ෆෝන් එකක් තියෙනවා. ඔයාට ඕනි කම්පියුටර් එකක්. මේ ෆෝන් එකට හුවමාරු කරගන්න කම්පියුටර් එකක් ඕනි. එතකොට ඔයාට සමහරලාට සෑහෙන්න පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා. මේ කම්පියුටර් එකක් ඕනි කෙනෙක් හොයාගන්න. දැන් කම්පියුටර් එකක් ළඟ තියෙන කෙනෙක් හොයාගන්නත් ඕනි. එයාට ෆෝන් එකක් අවශ්‍යතාවයක් තියෙන්න ඕනි. එතකොට එයා කැමති වෙන්න ඕනි එයාගේ තියෙන කම්පියුටර් එක මාරු කරගන්න ෆෝන් එකකට. එතකොට මේ උවමනා අතර ගැළපීමක් තියෙන්න ඕනි මේ දෙන්න අතර. එහෙම නැති වුණොත් භාණ්ඩ හුවමාරුව සිද්ධ වෙන්නේ නැහැ. අන්න ඒක ප්‍රධාන දුර්වලතාවයක්.
එතකොට බොහෝ වෙලාවට මේ කාලෙදි සිද්ධ වුණා තමන් ළඟ තියෙන භාණ්ඩය හුවමාරු කරගන්න කැමැති කෙනෙක් හොයාගන්න එක හරි අමාරු වුණා. අන්න ඒකයි ප්‍රධානම දුර්වලතාවයේ භාණ්ඩ හුවමාරු ක්‍රමය. මේ වුවමනා අතර නොගැලපීමක් තියෙන එක. එතකොට ගොඩක් අමාරු වුණා අර තමන්ට අවශ්‍ය භාණ්ඩය අනිත් පුද්ගලයා ළඟ තියෙන්නත් ඕනි. ඒ වගේම තමන් ළඟ තියෙන භාණ්ඩය ගන්න එයා කැමති වෙන්නත් ඕනි. එතකොට ඒක ප්‍රධාන දුර්වලතාවයක් වුණා මේ භාණ්ඩ හුවමාරු ක්‍රමය. ඊළඟට තියෙනවා දෙවෙනි එක. දෙවෙනි එක තමයි වටිනාකම මැනීම දුෂ්කර වීම. දෙවෙනි එක තමයි වටිනාකම මැනීම දුෂ්කර වීම. වරහන් අස්සේ ලියා ගන්න සම්මතයක් නොමැති නිසා. වරහන් අස්සේ ලියා ගන්න සම්මතයක් නොමැති නිසා. ඒක මේ වගේ දෙයක්. දැන් හිතන්නකෝ මොකක් අනුනාරි භාණ්ඩ වර්ග දෙකක් තියෙනවා. අපි කලින් උදාහරණ වගේම ගමුකෝ එළවලු සහ වී තියෙනවා. එළවලු සහ වී. එතකොට කොහේවත් නිශ්චිත සම්මතයක් නැහැ. එළවලු කිලෝ එකට වී කොච්චරක් දෙන්න ඕනේ. එහෙම කිසිම සම්මතයක් නැහැ. එතකොට මේ හුවමාරු කර ගන්න දෙන්න අතර එකඟතාවයක් ඇති වෙන්නත් ඕනේ. එතකොට මේ හුවමාරු වෙන අනුපාතය කොච්චරද? එළවලු කිලෝ එකට වී කොච්චරක්ද? එතකොට ඒ කොච්චරක්ද කියලා හරියට කොහෙවත් සඳහන් කරලා නැහැ. එතකොට ඒ හුවමාරු අනුපාතයටත් මේ දෙන්නම එකඟ වෙන්න ඕනේ නැත්නම් හුවමාරුවක් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට නිශ්චිතව මේ වටිනාකම මේ දෙක අතර හුවමාරු වෙන්න ඕනි කොහොමද කියලා මේ එකක් නැහැ. හුවමාරු වෙන්නේ කොහොමද කියලා වටිනාකම් දැනගන්න බෑ. අන්න එහෙම ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඒක ඔයාලට තේරෙනවා ඇති කියලා හිතනවා. මොකද මේ දැන් භාණ්ඩ හුවමාරු වෙන්නේ කොහොමද කියලා හිතා ගන්න බෑ. එළවලු කිලෝ එකට වී කිලෝ කොච්චරක් දෙන්න ඕනද? එහෙම නිශ්චිත ක්‍රමවේදයක් නැහැ, සම්මතයක් නැහැ. ඒක නිසා ගැටලු මතුවුණා. අනිත් එක තමයි තුන්වෙනි එක තොරතුරු හිඟවීම නැත්තම් ප්‍රමාණවත් නොවීම. තොරතුරු හිඟවීම එහෙම නැත්තම් ප්‍රමාණවත් නොවීම. මේකෙන් අදහස් කරන්නෙත් ඔය දෙවෙනි එකේ සඳහන් කර දේම තමයි ගොඩක් වෙලාට මේ අපි අර හුවමාරු වෙන අනුපාතයක් ගැන හරියට දන්නේ නැහැ. ඔන්න ඔය වගේ ප්‍රශ්න. සමහරලාට පුද්ගලයෝ දන්නේ නැහැ. සමහරලාට ඉස්සර පොදු මතයක් සමහර වෙලට එක එක කට්ටිය අතර එක එක මත තියෙන්න පුළුවන්. වී කිලෝ එකට එළවලු කිලෝ මෙච්චරයි හුවමාරු වෙන්නේ. ඒ වගේම ඔය දැන් වී තියෙනවනේ හොඳ වී වර්ග තියෙනවා. ඉච්චර වටිනාකමක් නැති වී වර්ග තියෙනවා. ඔහොම දේවල් හින්දා සමහරලාට මේ ඒ ගැන තොරතුරු මිනිස්සු දන්නේ නැහැ හරියට. ඇත්තටම මේවා මෙච්චර මේ වටිනවද? මේවා මේ ගානට හුවමාරු කරන්න පුළුවන්ද? මෙච්චර භාණ්ඩ ප්‍රමාණයකට හුවමාරු කරන්න පුළුවන්ද? ඔය වගේ දේවල් පිළිබඳව හරියට තොරතුරු නැහැ. එතකොට ඒකත් මේ භාණ්ඩ හුවමාරු ක්‍රමේ දුර්වලතාවයක් වුණා. මිනිස්සුන්ට මේ හුවමාරු වෙන අනුපාත ගැන භාණ්ඩ වර්ග ගැන හරියට තොරතුරු නැහැ. ප්‍රමාණවත් තොරතුරු නැති වෙන අවස්ථා තියෙනවා. එතකොට ඒකත් එක දුර්වලතාවය. ඒක තමයි තුන්වෙනි එක. එතකොට තුන්වෙනි එක ගොඩක් වෙලාවට අර දෙවෙනි එකත් එක්කත් ටිකක් සම්බන්ධයි. හරි. ඊට පස්සේ හතරවෙනි එක තියෙනවා. හතරවෙනි එක තමයි ඇතැම් භාණ්ඩ කුඩා කොටස් වලට වෙන් කළ නොහැකි වීම. ඇතැම් භාණ්ඩ කුඩා කොටස් වලට වෙන් කළ නොහැකි වීම. හිතන්නකෝ මේ රන් ආභරණ හදන කෙනෙක් වගේ. එතකොට රන් ආභරණය මුද්දක් වෙන්න පුළුවන්, වලල්ලක් වෙන්න පුළුවන්, මාලයක් වෙන්න පුළුවන්, තවනොද බ්‍රේස්ලට් එකක් වෙන්න පුළුවන්. එහෙම තියෙනවනේ. එතකොට හිතන්නකෝ මෙයා දැන් රම්කරුවා දැන් රම් භාණ්ඩ හදනවා. ඒකනේ එයාට හොඳටම කරන්න පුළුවන් දේ. එතකොට එයා වැඩිපුර රන් භාණ්ඩ හදනවා. ඒව එයා හුවමාරු කරගන්නවා. දැන් හිතන්නකෝ එතකොට මෙයාට එළවලු ටිකක් ගන්න ඕනේ. එතකොට මෙයා
රන් බාන්න හදන එක්කෙනෙක් මෙයා ළඟ තියෙන රන් බාන්න. එතකොට මෙයා එළවලු ගන්න මෙයාට මේ රන් බාණ්ඩයක් දෙන්න වෙනවා. මොකක් හරි මුද්දක් හරි මොනවා හරි වටින දෙයක් දෙන්න වෙනවා. අන්න එතකොට බලන්න ප්‍රශ්නයක් ඇති වෙනවා. දැන් එළවලු ටිකක් ගන්න මුද්දක් දෙන්න ඕනික මේක හරි අලකලංචි යන්නේ නේද? ඇත්තටම මුද්දක් ගොඩක් වටිනවා. එළවලු ටිකක් මේ මහා ලොකු ගාණක් වටින්නේ නැහැ. හැබැයි මෙයාට මේ දැන් මුද්ද කඩලා දෙන්නත් බෑ. දැන් රන් බාණ්ඩයක් කියන එක මේ කුඩා කොටස් වලට වෙන් කරලා දෙන්න බෑනේ මුද්ද කෑලි කෑලි වලට කඩලා. එහෙම දෙන්න බෑනේ. එතකොට එකකින් වැඩක් නැහැ. එතකොට නිකන් රත්තරන් කෑල්ලක් විතරයි. එකකින් කිසිම වැඩක් නැහැ. රන් බාණ්ඩයක් කඩලා දුන්නාට පස්සේ වැඩක් නැහැ. එතකොට මේ වගේ දේවල් තියෙනවා මේ කුඩා කොටස් වලට කඩන්න බෑ. එතකොට මෙයාට මුද්දක් වගේ එකක් දීලා එළවලු ටිකක් ගන්න එක මේ රන් කරුවට පාඩුයි. එතකොට එහෙම කට්ටියට මේ බාණ්ඩ හුවමාරු ක්‍රමයේ ලොකු ප්‍රශ්නයක් වුණා. දැන් අර වටිනාකමක් අඩු මොනවා හරි බාණ්ඩයක් එක්ක හුවමාරු කරන්න ගියාම Taman ළඟ තියෙන බාණ්ඩය මේ කුඩා කොටස් වලට නැත්තම් අර වටිනාකමකට වෙන් කරගන්න බැරි වුණාම එයාලට ඒක ප්‍රශ්නයක්. එතකොට හතරවෙනි එකත් ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. එතකොට ඔයාලට ඒවැ තේරෙන්නේ නැති මොනවා හරි තිබුණොත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා තියන්න. මම එතකොට බලන වෙලාවක ඒවට රිප්ලයි කරන්න. හරි. ඊළඟට වැදගත් මාතෘකාවක් තියෙනවා. මොකක්ද? අවශ්‍යතා. ඔයාලා එතකොට ওই වචනේ ගොඩාක් අහලා ඇති අවශ්‍යතා. නිවුස් වල කියනකොටත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඔහොම මේ මූලික අවශ්‍යතා මිනිස්සුන්ගේ එහෙම කියනවනේ නේද? හරි. මං කියන්න අවශ්‍යතා කියලා සරලවම මෙහෙම. ඒ කියන්නේ මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපයා ගත යුතු දේවල්. එතකොට ඔයාලට මතක් වෙන ඇති ආහාර. පොදුවේ අපි ආහාර කියනවනේ කන බොන දේවල් වලට නේද? එතකොට අවශ්‍යතාවය කියන්නේ අන්න ඒ වගේ දේවල්. ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි දේවල්. අවශ්‍යතා කියන්නේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල්. හරි. එතකොට නෝට් එක දාගන්න එකට අවශ්‍යතා කියන එක යටතේ ජීවත් වීමට මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. ජීවත් වීමට මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. නෝට් එකේ තියෙනවා ආහාර, නිවාස, ඇඳුම්, බෙහෙත්, නැත්නම් ඖෂධ, නැත්නම් අපි සෞඛ්‍ය. බෙහෙත් කියන එකට කපලා සෞඛ්‍ය කියන එක දාගන්න. වැනි ජීවත් වීමට අත්‍යවශ්‍යම දෑ මූලික අවශ්‍යතා ලෙස සැලකේ. සමාජයේ සංකීර්ණ වීමත් සමග අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය, විනෝදය වැනි දෑ අවශ්‍යතා ලෙස හඳුන්වනවා. හරි. එතකොට මේ අවශ්‍යතාවල මූලික ලක්ෂණ තියෙනවා. අවශ්‍යතාවල ලක්ෂණ. ඒ ලක්ෂණ ටික ඔයාට තේරෙනකොට ඔයාට අයිඩියා එකක් එයි, නැත්නම් අදහසක් එයි. ඇත්තටම මේ අවශ්‍යතා කියන්නේ මොකක්ද කියන එක. නැත්නම් මම නිකම්ම කියුවට වැඩක් නැහැ. ඔයාට මේ අවශ්‍යතාවල ලක්ෂණ කියලා දුන්නාට පස්සේ ඔයාලට ඒක තේරෙයි මේ අවශ්‍යතාවයක් කියන්නේ මොකක්ද කියන එක හරියටම. පළවෙනි එක තමයි අත්‍යවශ්‍ය වීම. පළවෙනි එක ලියාගන්න අත්‍යවශ්‍ය වීම. මේ අත්‍යවශ්‍ය වීම කියන එකෙන් අදහස් වෙන්නේ මේ ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරා ගන්න ඕනි දේවල් කියන එක. අත්‍යවශ්‍යයි කියන්නේ මේ ජීවත් වෙන්න. මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම මේක සපුරා ගන්න ඕනි. එතකොට අත්‍යවශ්‍ය වීම කියලා දාලා ඉස්සරහින් ඉරක් ගහලා ජීවත් වීමට අනිවාර්යෙන් සපුරා ගත යුතු වීම කියලා ලියා ගන්න. මොකක්ද? ජීවත් වීමට අනිවාර්යෙන් සපුරා ගත යුතු වීම. හරි. එතකොට පළවෙනි එක තමයි අත්‍යවශ්‍යයි.
මේ අවශ්‍යතා කියන එක අත්‍යවශ්‍යයි. අනිවාර්යයෙන්ම සපුර ගන්න ඕනේ ජීවත් වෙන්න. හරි. ඊළඟට දෙවෙනි එක. දෙවෙනි එක තමයි පොදු වීම. පොදු වීම. ඒකට ඉරක් ගහලා ලියා ගන්න සෑම මිනිසෙකුටම අවශ්‍ය වීම. සෑම මිනිසෙකුටම අවශ්‍ය වීම. ඒ කියන්නේ මේ අවශ්‍යතා කියන දේවල් මේ ලෝකෙ කොහේ හිටියත් ලෝකේ මොන රටක මොන මහද්වීපයක මොන නගරයක හිටියත් මේ අවශ්‍යතා කියන දේ පොදුයි. දැන් ඇමරිකාවේ ඉන්න මිනිස්සුන්ට ආහාර කියන දේ ඕනි නේද? ඉන්න නිවාස කියන දේ ඕනි. ඇඳුම් වගේ දේවල් ඕනි නේද? ආරක්ෂාව, අධ්‍යාපනය ඒ දේවල් ඕනි නේද? එතකොට ඒ වගේම ජාතීන් විදිහට ගත්තත් සිංහල මිනිස්සුන්ටත් ආහාර කියන දේ ඕනි. මුස්ලිම් මිනිස්සුන්ටත් ඕනි. මේ දෙමළ මිනිස්සුන්ටත් ඕනි නේද? ඒ කට්ටියත් නිවාස කියන දේ ඕනි. හැමෝටම සිංහල මිනිස්සුන්ටත් ඕනි. මුස්ලිම් මිනිස්සුන්ටත් ඕනි. නේද? හැම එක්කෙනෙක්ටම ඕනි. එතකොට ඒක පොදුයි. මේ අවශ්‍යතාව කියන එක හැම මිනිස්සුන්ටම පොදු දෙයක්. දැන් ඇඳුම් වුණත් ඇඳුම් ඕනි සිංහල මිනිස්සුන්ටත් ඕනි. මුස්ලිම් මිනිස්සුන්ටත් ඕනි. හැබැයි අඳින ඇඳුම් වර්ග වෙනස්. අඳින ඇඳුම් වර්ග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි පොදුයි. ඇඳුම් කියන දේ පොදු අවශ්‍යතාවයක්. සෑම මිනිස්සෙකුටම පොදු අවශ්‍යතාවයක්. හරි. ඊළඟ එක තමයි නිර්මාණය කළ නොහැකි වීම. තුන්වෙනි එක නිර්මාණය කළ නොහැකි වීම. තුන්වෙනි එක තමයි නිර්මාණය කළ නොහැකි වීම. ඉරක් ගහලා ලියා ගන්න එකට ජෛව විද්‍යාත්මකයි. ජෛව විද්‍යාත්මකයි. ඒකෙන් අදහස් කරන්නේ මේක. ඒ කියන්නේ මේ අවශ්‍යතා කියන දේවල් මේ මිනිස්සුන්ගේ මොකද්ද ඇඟෙන්ම මතුවෙන දෙයක් කියලා කිව්වොත් හරි. ඇඟෙන්ම මතුවෙන දෙයක්. ඒ කියන්නේ කාටවත් ඒක හදන්න බෑ. මිනිස්සුන්ට ඒක නිර්මාණය කරන්න බෑ. මේ ඒක ඇඟෙන් වෙන දෙයක්. ආහාර කියන එක මේ ඇඟෙන් වෙන දෙයක්. ආහාර කියන අවශ්‍යතාවය මේ ඇඟෙන් වෙන දෙයක් නේද? නිවාසත් එහෙමයි ගොඩක් වෙලාට. ඒ වගේ ගොඩක් දේවල් අර ජෛව විද්‍යාත්මකව. ඒ කියන්නේ ඉබේම මිනිස්සුන්ගේ ඇඟෙන්ම මේ මතුවෙන දේවල් ඒ අවශ්‍යතාව කියන එක. ඒකයි කියන්නේ ජෛව විද්‍යාත්මකයි. ජීවියෙක් විදිහට ඒ අවශ්‍යතාව ඇවිල්ලා තියෙනවා. සමහර මෙහෙමයි ඉතින් අර සමාජය වර්ධනය කියන්නේ සමාජය එකම විදිහකට තියෙන්නේ නැහනේ. සමාජය වෙනස් වෙද්දී අලුතෙන් එකතු වෙලා තියෙන අවශ්‍යතාව. හැබැයි ඒවර හිතාමතාම කරපු දේවල් නෙවෙයි. ඒ සමාජය මේ දියුණු වෙනවත් එක්කම තමයි ඇවිල්ලා තියෙන්නේ. මොකද ඈත අතීතයේ හිතන්න ගල් යුගයේ වගේ අධ්‍යාපනය කියලා අවශ්‍යතාවයක් තිබිලා එහෙම මහලුකුවට එහෙම දෙයක් තිබිලා නැහැ නේද? එතකොට අර සමාජය වර්ධනය වෙනවත් එක්කම තමයි අර සමහර අවශ්‍යතා ඉස්මතු වෙලා තියෙන්නේ ගොඩක් දුරට. එහෙම ඒවා තියෙනවා. හරි. ඊළඟ එක 4. ඒක තමයි සීමිත වීම. 4 මොකක්ද? සීමිත වීම. ඒක යටතේ ඉරක් ගහලා ලියා ගන්න. පවතින්නේ ඊටමත් අඩු ප්‍රමාණයක්. එතකොට අවශ්‍යතා තියෙන්නේ ඊටමත් සීමිත ප්‍රමාණයක් මිනිසුන්ට. ප්‍රධාන වශයෙන් ගත්තොත් ආහාර, නිවාස, ඇඳුම්, අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍ය, විනෝදය. ඔය වගේ කිහිපයක් තමයි තියෙන්නේ. ඊටමත් සුළු ප්‍රමාණයක්. එතකොට අවශ්‍යතා කියන දේවල් සීමිතයි මිනිසුන්ට. හරි. ඊළඟට තියෙනවා 5 වෙනි එක. 5 වෙනි එක තමයි අවශ්‍යතාවල ප්‍රමුඛතාවයන් වෙනස් විය හැකිය. අවශ්‍යතාවල ප්‍රමුඛතාවයන් වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් අදහස් කරන්නේ මේකයි. දැන් අපි අර කියනවට කියන්නේ මොනවා කරන්න කාලා බීලා ඉන්න ඕනිනේ කියලා. නේද? එහෙම කියනව නේද මිනිස්සු? මොනවා කරන්නත් කාලා බීලා ඉන්න ඕනේ. ඒකෙන් අදහස් කරන්නේ මොකද්ද? අනිවාර්යයෙන්ම ආහාර කියන දේ මිනිස්සුන්ගේ අංක 1 අවශ්‍යතාවය. ඔය මොකද ආහාර නැත්තම් මිනිස්සු මැරෙනවනේ. ජීවත් වෙලා ඉන්න බැහැනේ. නේද? එතකොට ආහාර කියන දේ තමයි කවුරු කොහොම කිව්වත් ගොඩක් වෙලාට මිනිස්සෙගේ
මේ අවශ්‍යතා ටික ලැයිස්තුවක් හදලා ගත්තොත් උඩින් එන්නේ කොහොම හරි ආහාර කියන එක තමයි. එතකොට ගොඩක් වෙලාවට ඒකයි අවශ්‍යතාවල ප්‍රමුඛතාවයන් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ආහාර මේ තමයි ගොඩක් වෙලාවට උඩට එන්නේ. මොකද ජීවියෙක් විදිහට නොමැරි ඉන්න නම් අනිවාර්යෙන්ම අවම වශයෙන් ආහාරවත් හම්බ වෙන්න ඕන. නිවාස ඇඳුම් අරවම පැත්තක තිබ්බත් ආහාර එහෙම නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැහැ. එතකොට ආහාර කියන්නේ මේ මිනිස්සුන්ගේ ප්‍රමුඛ අවශ්‍යතාවයක් නේද? ආහාර නැත්තම් ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද මූලික අවශ්‍යතාවයක් නැති වෙන එක. දැන් ආරක්ෂාවත් අවශ්‍යතාවයක් තමයි. හැබැයි ආරක්ෂාව තිබ්බට වැඩක් තියෙද ආහාර නැත්තම් නැහැ. එතකොට දැන් අපි කියනවානේ රටේ සාමාන්‍ය කියනවනේ රටේ පාලකින්ට. එතකොට ඒගොල්ලෝ දැනගන්න ඕනේ මේ මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාව මොනවද කියලා. දැන් අද රටේ පවතින තත්ත්වය අනුව ආහාර කියන එක අර්බුදයක තියෙන නේද? බෙහෙත්, ඖෂධ හිඟයක් තියෙනවා. එතකොට මේවා මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතා. එතකොට මූලික අවශ්‍යතා සපුරා ගන්න බැරි වෙන තත්ත්වයක් කියන්නේ ඉතාමත් අහිතකර තත්ත්වයක්. එතකොට ඒවත් මතක තියාගන්න. හරි. එතකොට ඔයාලට මං අවශ්‍යතාවල ලක්ෂණ 5ක් කියලා දුන්නා. එතකොට ඔයාලට දැන් මතක නැත්තම් ආයෙ පාරක් අහන්න, නැවත මේක අහන්න. එතකොට ඔයාලට ඒ ගැන අවබෝධයක් ලැබෙයි. හරි. ඊට පස්සේ තියෙනවා උවමනා. අපි කියනවා ඉංග්‍රීසියෙන් wants කියලා මේකට. හරි. උවමනා කියන්නේ මොනවද? උවමනා කියන එක සරලව කිව්වොත් මෙහෙමයි. මේ අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාර. මොනවද? අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාර තමයි උවමනා කියන්නේ. අපි ඒක පැහැදිලි කරගමු. ඉස්සෙල්ලා නෝට් එක දාගන්න. ලියා ගන්න මේ ටික. මිනිස් අවශ්‍යතා සපුරාගත හැකි විවිධ ආකාර උවමනා ලෙස හැඳින්වේ. එනම් අවශ්‍යතා තුලින් උවමනා හටගනී. එකම අවශ්‍යතාවය සපුරාගත හැකි විවිධ ආකාර තිබේ. හරි. ඒ ටික තමයි ඒ නෝට් එකට එන්නේ. දැන් මේකෙදි අපි බලමු මේ උවමනාවල ලක්ෂණ ටික සාකච්ඡා කරාට පස්සේ ඔයාට අවබෝධයක් ලැබෙයි මේ උවමනා කියන්නේ මොකක්ද කියන එක. හරි. පළවෙනි එක තමයි අත්‍යවශ්‍ය නොවීම. ගොඩක් වෙලාවට අර මේ අවශ්‍යතාවල ඒවැයි විරුද්ධ පැත්ත තමයි ගොඩක් වෙලාවට මේ උවමනාවල එන්නේ. දැන් අපි අවශ්‍යතාවලදී කිව්වා අත්‍යවශ්‍ය වේ කියලා නේද? හැබැයි උවමනාවලදී කියනවා මේක අත්‍යවශ්‍ය නොවේ කියලා. හරි. අත්‍යවශ්‍ය නොවීම කියලා ලියාගෙන ඉරි කැල්ලල් ලියලා මෙහෙම ලියා ගන්න. එනම් වෙනත් උවමනාවකින් උවත් සපුරාගත හැකිවීම. එනම් වෙනත් උවමනාවකින් උවත් සපුරාගත හැකිවීම කියලා නෝට් එක දාගන්න. ඒකෙන් අදහස් වෙන්නේ මේකයි. හිතන්නකෝ අපේ අවශ්‍යතාවය ආහාර. ආහාර කියන දේ තමයි අවශ්‍යතාවය. එතකොට වාට බත් කෑවි නැහැ කියලා මේ අවුලක් නැහැ නේද? බත් කෑවි නැහැ කියලා. ආහාර ගොඩක් තියෙනවා. බත්, පාන්, ඉන්දියාප, පිට්ටු, කොට්ටු, රොටි, ආප කොහොම ආහාර වර්ග ගොඩක් තියෙනවනේ නේද? එතකොට ඔයාට මේ බත් කෑවි නැහැ කියලා ඔයාගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න නොහැකි වීමක් වෙන්නේ නැහනේ. බත් නැත්තම් ඔයාට පාන් තියෙනවා. පාන් නැත්තම් ඉන්දියාප්ප තියෙනවා. ඔහොම තියෙනවනේ නේද? අන්න ඒකයි මේකෙන් අදහස් කරන්නේ. එතකොට මේ උවමනා කියන දේවල් අත්‍යවශ්‍ය නැහැ. එක් උවමනාවක් දැන් අපේ බත් ආහාර කියන අවශ්‍යතාවය ගත්තාම බත් කියන්නේ මේ ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්න පුළුවන් එක විදිහක් විතරයි. බත් නැත්තම් ඔයාට පාන් කන්න පුළුවන් නේද? අන්න ඒකයි කියන්නේ මේ උවමනා කියන දේවල් අත්‍යවශ්‍ය නැහැ කියන එක. එතකොට ආහාර කියන අවශ්‍යතාවය සපුරා ගන්නවාට එක එක ක්‍රම තියෙනවා. එතකොට ඒ ක්‍රම වලින් එකක් තමයි මේ උවමනාවක් කියන්නේ. ඒ කියන්නේ බත් වගේ දෙයක්. එතකොට ඒක නැත්තම් ඔයාට
වෙන ඔප්ෂන් වලට යන්න පුළුවන්. ඔයාට පාන් කන්න පුළුවන් නැත්නම් කොත්තුවක් කන්න පුළුවන්. එහෙම තියෙනවා. අන්න ඒකයි කියන්නේ මේ වුමනා කියන දේවල් අත්‍යවශ්‍ය නැහැ. එක් විදියකට බැයි නම් වෙනත් විදියක් තියෙනවා. හැබැයි අවශ්‍යතාවල එහෙම නැහැ. ආහාර කියන අවශ්‍යතාවෙකින් ආහාර වර්ගයකින්ම තමයි සපුර ගන්න පුළුවන් වෙන විදිහක් නැහැ. හැබැයි වුමනා එහෙම නැහැ. වුමනා එකක් නැත්තම් වෙන විදිහකින් හරි සපුර ගන්න පුළුවන්. හරි. ඊළඟ එක තමයි විවිධ වීම. දෙවෙනි එක විවිධ වීම. ඒක යටතේ ලියා ගන්න ඉරි කෑල්ලක් ගහලා එනම් පුද්ගලයාගේ සමාජ ආර්ථික සංස්කෘතික සාධක මත වෙනස් වේ. එනම් පුද්ගලයාගේ සමාජ ආර්ථික සංස්කෘතික සාධක මත වෙනස් වේ. ඒ කියන්නේ මොකක්ද? එතකොට මේ උවමනා කියන දේ බලන්න මේ මිනිස්සුන්ගේ නැත්තම් පුද්ගලයාගේ සමාජ ආර්ථික සංස්කෘතික සාධක මත වෙනස් වේ. හිතන්නකෝ දැන් ඔය සමාජ ඉහළ පැලැන්තිය කියන කට්ටිය නේ ඉහළ පැලැන්තිය කියලා ධනවත් කට්ටිය. එන ඒගොල්ලෝ ආහාර ගන්න දේවල් එහෙම සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අර බත් එලෝල් වික් එහෙමනේ ගොඩක් වෙලාට කන්නේ ඔය නිකන් ඔය විදේශී ආහාර වර්ග ඔය එක එක තියෙන ඔය අර සමහර ලොකු හෝටල් වලින් කන්නේ ඒගොල්ලෝ අර රයිස් ඇන් කරි එහෙම නෙවෙයි කන්නේ එක එක මිල අධික ආහාර වර්ග නේද? එතකොට එහෙම සමාජ මට්ටමනු ඒගොල්ලන්ගේ මේ ආහාර ගන්න විදිය පවා වෙනස්. ඒගොල්ලන්ගේ මේ උවමනාවල් ටික අමුතුයි. එහෙම කියන්නේ නේද? එතකොට සමහරලාට අඳින්න පළිඳ ඇඳුම් කියන අවශ්‍යතාවය ගත්තහම තියෙනව නේද? ඔය සාමාන්‍ය ඇඳුම් පැළඳුම් තියෙනවා, මිල අධික ඇඳුම් පැළඳුම් තියෙනවා. කොහොම තියෙනවා? එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික මට්ටම අනුව ඒ උවමනාවල් වෙනස්. සමහරලාට ඒගොල්ලෝ බ්‍රෑන්ඩඩ් ඇඳුම් අඳින්නේ. ඒ කියන්නේ ඔය ඇඩිඩාස් ඔය වගේ එක එක බ්‍රෑන්ඩ් වලින් එනවනේ ඇඳුම්. ඒ වගේ ඔරිජිනල් ඇඳුම් ගන්න. ඔරිජිනල් බ්‍රෑන්ඩ් එකකින් එනවා. එතකොට ඒගොල්ලන්ගේ අවශ්‍ය මේ උවමනා ටිකක් වෙනස් නේද? අනිත් එක තමයි සංස්කෘතිය අනුව. සංස්කෘතිය අනුව උවමනාවල් වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට ආහාර රටාව එතකොට අපි කියන්නේ ඔය දැන් මුස්ලිම් කට්ටිය හැම ඌරු මස් කන්නේ නැහැ කියනවා නේද? එහෙම සමනගේ ඒ ආහාරවල වුණත් මේ එක එක උවමනාවල් වෙනස්. ඒගොල්ලෝ කන බොන දේවල් වෙනස්. එහෙම වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඔය නිවාස ගත්තහම ඒකත් ඔය ආර්ථික සාධක වගේ දේවල් එක්ක වෙනස් වෙනවා. සමහර අය තට්ටු දෙකේ තුනේ සුඛෝභෝගී දේවල් හදන ඒගොල්ලන්ගේ ආර්ථික හැකියාව එක්ක ඒ වගේ ඒවට යනවා. එතකොට තට්ටු 3ක ගයක් කියන්නේ උවමනාවක්. ඇත්තටම ජීවත් වෙන්න තට්ටු 3ක ගයක් අවශ්‍ය නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ආර්ථික සමාජ වටපිටාව එක්ක ඒගොල්ලෝ ඒ වගේ දේවල් වලට ඒ වගේ උවමනා වලට යොමු වෙනවා. එහෙම ඒවා තියෙනවා. එතකොට උවමනා විවිධයි. පුද්ගලයෝ දෙන්නෙක් ගත්තහම උවමනා විවිධයි. අන්න ඒක තමයි ඒකෙන් අදහස් කරන්නේ. හරි. ඊළඟට 3 නිර්මාණය කළ හැකි වීම. මොකක්ද? නිර්මාණය කළ හැකි වීම. ඒක යටතේ ඉරක් ගහලා ලියා ගන්න. ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකි. ව්‍යාපාරිකයින්ට නිර්මාණය කළ හැකි. මේ උවමනා කියන දේවල් මේ ව්‍යාපාරිකයින්ට ඇති කරන්න පුළුවන්. ව්‍යාපාරිකයෝ එක එක ක්‍රම මගින් මේ උවමනා කියන දේවල් ඇති කරනවා මිනිස්සුන්ට. අරලාට ওই තාක්ෂණික වෙනස් කිරීම මගින් අලුත් භාණ්ඩ එහෙම නිපදවලා ඔය වගේ දේවල් වලින් මේ මිනිස්සුන්ට උවමනා නිර්මාණය කරනවා. දැන් හිතන්නකෝ ඔය ඉන්නේ අලුතෙන් ඔය ජංගම දුරකථන වල එහෙම එක එක මේ ඔප්ෂන් එහෙම ඉන්නේ. එතකොට මිනිස්සුන්ට ඒවත් උවමනා වෙනවා ටික කාලයක් යද්දි. එකපාරට ඒ වගේ දෙයක් අන්වල දුන්නාට පස්සේ දැන් ඇත්තටම දුරකථනය කිව්වහම ප්‍රධාන වශයෙන් ආවේ මේ sannivedanaya කරන්නේ.
කෝල් එකක් දෙන්න SMS පණිවිඩයක් කරන්න එහෙමනේ ආවේ. පස්සේ මේකට ව්‍යාපාරිකමව අන්තර්ජාලය එකතු කරා කැමරාවක් දුන්නා එක එක දේවල් එකතු කරලා මිනිස්සුන්ට මේක උවමනාවක් ඇති කළා. දැන් කට්ටිය දුරකථනයක් කියන එකෙන් අදහස් කරන්නේ ස්මාර්ට්ෆෝන් එකක් ඇස්සරු. මුල් කාලේ මිනිස්සුන්ට ස්මාර්ට්ෆෝන් එක අවශ්‍යතාවයක් තිබුණේ. හැබැයි ව්‍යාපාරිකයෝ තමයි මේ දේවල් මිනිස්සුන්ට ඇති කරේ. දුරකථනයෙන් ගොඩක් වෙලාට සංවේදන අවශ්‍යතාවය සපුර ගන්න තියෙන්නේ. හැබැයි දැන් ඒක ඊට එහා ගිහිල්ලා මේ ව්‍යාපාරිකයෝ ඒ දේවල් නිර්මාණය කළා. තව එකක් දාගන්න උවමනාවල ලක්ෂණයකට අසීමිතයි. මේ උවමනාව කියන දේවල් මිනිස්සුන්ට අසීමිත ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ ගණන් කරන්න බෑ. හිතන්නකෝ ඔයාට තියෙන උවමනාවල් ටික දැන් ඔයාට කරගන්න බැරි වෙන්න පුළුවන් ඒ ටික. හැබැයි ඔයාට උවමනාවල් ගොඩක් තියෙනව නේද? හැබැයි අවශ්‍යතාව ගත්තාම ඊටමත් සීමිත ප්‍රමාණයක් තියෙන. හැබැයි උවමනාව ගත්තාම මිනිස්සුන්ට අසීමිතයි. අසීමිත උවමනාව ප්‍රමාණයක්. තව එකක් දාගන්න සංකීර්ණයි. මේ උවමනාවල් කියන දේවල් අර අවශ්‍යතාව වගේ සරල නෑ. ගොඩක් සංකීර්ණයි. එකේ කියන්නේ මේවට අර උවමනාවලට බලපාන අර සාධකත් වැඩිනේ. හැබැයි අවශ්‍යතාවලට එහෙම විශාල සාධක ප්‍රමාණයක් බලපාන්නේ නැහැ. ඒක මොකද අර මිනිස්සුන්ට ජීව විද්‍යාත්මකවම ඇති වෙන දේවල්. හැබැයි උවමනා එහෙම නැහැ. උවමනා ගොඩක් සංකීර්ණයි. එක එක පුද්ගලයන් අනුව වෙනස් වෙනවා. ඒක එක විකාර කියන්නේ ගොඩක් සංකීර්ණයි. උවමනා ගොඩක් සංකීර්ණයි. හරි. ඊට පස්සේ තියෙනවා අවශ්‍යතා උවමනා අතර සම්බන්ධතාවය. අවශ්‍යතා උවමනා අතර සම්බන්ධතාවය. එක පැත්තක තියෙන අවශ්‍යතාවය අනිත් පැත්තේ තියෙනවා උවමනා. එතකොට ඔයාලට තියෙන්නේ අවශ්‍යතාවය කියන පැත්තේ අවශ්‍යතා ටික දානවා. හිතන්නකෝ ආහාර කියලා. ආහාර අවශ්‍යතාවය. එතකොට උවමනා පැත්තේ ලියන්න ඕනි ආහාර කියන අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් ආකාරය. එතකොට ඔයාලට මතක් වෙන්න ඕනි බත් කන්න පුළුවන්, පාන් කන්න පුළුවන්, රොටි කන්න පුළුවන්, ඉදියාප්ප කන්න පුළුවන්, කොත්තු කන්න පුළුවන්, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා. ඔහොම මේ උවමනාව සපුර ගන්න පුළුවන් විවිධ ආකාර තියෙනවානේ. අන්න එහෙම ඒක ඔයාලා හෝම්වර්ක් එකක් විදිහට කරන්න. එහෙම ඒක කරගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. එතකොට අවශ්‍යතාවය දැම්මා. අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන් ආකාර ටික දාන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා මොකක්ද? ව්‍යාපාර කියලා. බිස්නස්. එහෙම නැත්නම් අපි ව්‍යාපාර කියලා නෙවෙයි බිස්නස් කියලා නෝ කියන්නේ වැඩිපුරම නේද? ව්‍යාපාර කියලා කියන්නේ ගොඩක් වෙලාවට බිස්නස් කියලා කියන්නේ. දැන් මෙතනදී අපි කතා කරන්නේ මේ බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියන එක. සාමාන්‍යයෙන් අපිට උනත් ඉස්සර බිස්නස් එකක් කියපුවම මතක් වෙන්නේ මොකක් හරි ඔය කඩයක් වගේ දෙයක්, ලොකු කම්පැනි එකක් ඔය වගේ දෙයක් තමයි බිස්නස් එකක් කියලා කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ. නැත්තම් ව්‍යාපාරයක් කිව්වම මතක් වෙන්නේ ළඟ තියෙන කඩයක් ඔය වගේ දෙයක් නේ. ඇත්තටම ඒක වැරදි. ව්‍යාපාරයක් කියන්නේ නිකන් කඩයක්වත් කම්පැනියක්වත් එකක්වත් එහෙම අදහසක් නෙවෙයි. ඊට වඩා ලොකු පුළුල් අදහසක් තියෙනවා මේ ව්‍යාපාර කියන වචනේ. ඒ වුණාට ගොඩක් අය දන්නේ නැහැ. ඇත්තටම ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියන එක, ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන එක හරියට මිනිස්සු අතර අවබෝධයක් නැහැ. හැබැයි කොමර්ස් කරන ළමයින්ට ඒ දේ හරියට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. මොකද ඔයාලගේ සිලබස් එකේ ගොඩක් ව්‍යාපාර ගැන කතා කරනවා. ව්‍යාපාර කියන්නේ මොකක්ද? ව්‍යාපාරයක කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද? ව්‍යාපාරයක ගිණුම් කටයුතු කරන්නේ කොහොමද? ව්‍යාපාරවලට උපකාර වෙන තවත් සේවා මොනවද තියෙන්නේ? වගේ ගොඩක් දේවල් ඉගෙන ගන්න. හරි. දැන් අපි බලමු ව්‍යාපාර කියන්නේ මොකක්ද කියලා. ඊට කලින් ව්‍යාපාර කියන එකට අදාළ නෝට් එක මම දීලා ඉන්නවා. එහෙනම් දැන් නෝට් එක ලියා ගන්න. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා
නිෂ්පාදනය හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ව්‍යාපාරයක් යනු මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම සඳහා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපයීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. බලන්නේ නෝට් එකේ තියෙන මොකක්ද? මිනිස් අවශ්‍යතා හා උවමනා. අපි දැන් මීට ටිකකට කලින් ඉගෙන ගත්තා අවශ්‍යතා හා උවමනා ගැන නේද? එතකොට මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කරනවා. ඒ කියන්නේ සපුරාලනවා. ඒව සපුරාලන්නේ කොහොමද? එක්කෝ භාණ්ඩ හා සේවා නිපදවනවා. ඔයාලට ඉස්සරහට භාණ්ඩයක් කියන්නේ මොකද්ද? සේවාවක් කියන්නේ මොකද්ද කියන එක ඉගෙන ගන්න හම්බ වෙනවා. දැනට මතක තියාගන්න. භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් බෙදා හරිනව නැත්නම් සැපයීම කරනවා වෙන්නත් පුළුවන්. ඒ ආශ්‍රිත ආර්ථික කටයුත්තක්. මේ ආර්ථික කටයුත්තක් කියන එකෙන් අදහස් කරන්නේ මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ බෙදා හැරීමට සම්බන්ධ වෙනවා කියන එක. හරි. එතකොට බලන්න මේකෙදි අපේ ඔයාලා අන්ඩර්ලයින් කරගන්න මේකේ මිනිස් අවශ්‍යතා හා උවමනා තෘප්තිමත් කිරීම කියන එකයි මේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෝ සැපයීම කියන කැලලයි හයිලයිට් කරගන්න. එහෙම නැත්නම් අන්ඩර්ලයින් කරගන්න. දැන් එතකොට බලන්න උදාහරණයක් විදිහට ගන්නකො ඉස්කෝලේ නේද? පාසල. ඔයා පාසලට කවදාවත් මේ ව්‍යාපාරයක් කියලා තියෙනවද? නෑ නේද? එහෙම වාට හිතෙන්නේ නෑ නේද? හැබැයි ඉස්කෝලේ කියන්නේ ව්‍යාපාරයක්. ඒකෙන් මොකක්ද වෙන්නේ? මෙතනින් ගත්තොත් එහෙම ඔයාගේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලන එකක් නේද ඉස්කෝලේ කියන්නේ? පාසල් අධ්‍යාපනය නේද? ඔයාගේ අධ්‍යාපන අවශ්‍යතාවය සපුරාලන්න තමයි ඉස්කෝලේ කියන එක තියෙන්නේ. එතකොට ඒකත් ව්‍යාපාරයක්. ඔයාගේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලන්න කටයුතු කරනවා නේද? එහෙනම් ඒක ව්‍යාපාරයක්. ඔයාගෙන් සල්ලි ගන්නවද නැද්ද? ඒක මෙතෙන්ට ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාගේ මොනවා හරි අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි තෘප්තිමත් කරනවා නම් ඒ දෙයින් ඒක අපිට සරලවම ව්‍යාපාරයක් විදිහට අඳුර ගන්න පුළුවන්. සල්ලි ගන්නවද නැද්ද? රජයේද පෞද්ගලික අංශයේද? ඒක අදාළතාවයක් නැහැ ව්‍යාපාර කියන එකට. එතකොට ඔයාගේ මොකක් හරි අවශ්‍යතාවයක් හරි උවමනාවක් හරි තෘප්තිමත් වෙනවා නම් දැන් ඒකෙන් භාණ්ඩයක් හෝ සේවාවක් නිපදවනවා නම් එහෙම නැත්නම් සැපයීමක් කරනවා නම් ඒක අපිට අඳුර ගන්න පුළුවන් ව්‍යාපාරයක් විදිහට. දැන් පාසලෙන් නම් ඔයාට මොකක්ද? සේවාවක් සපයන්නේ. අධ්‍යාපනය කියන සේවාව සපයන්නේ. එතකොට බලන්න ඊළඟට නෝට් එකේ තියෙනවා මොකද්ද? ව්‍යාපාරයක මූලික පරමාර්ථය වන්නේ මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. ව්‍යාපාරයක ඇත්ත වශයෙන්ම මූලිකව සිද්ධ වෙන්නේ ඒකයි, මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලීම. නේද? පාසලෙන් ඔයාගේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය සපුරාලනවා නේද? මේ එතකොට රෝහලක් ගත්තාම රෝහලෙන් සෞඛ්‍ය අවශ්‍යතාවය සපයනවා නේද? සෞඛ්‍ය අවශ්‍යතාවය සපුරාලනවා නේද? එතකොට ආපන ශාලාවකින් වාගේ ආහාර කියන අවශ්‍යතාවය සපුරාලනවා නේද? එහෙම එතකොට ඕනම ව්‍යාපාරයක් ගත්තාම රාජ්‍ය හෝ පෞද්ගලික වේවා ඒකට ගියාම ඒ සේවාව හෝ භාණ්ඩය ලබා ගන්න ඔයාගෙන් මුදල් අය කරනවා වෙන්නත් පුළුවන්, නැති වෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි ව්‍යාපාරයක මූලික පරමාර්ථය තමයි මිනිස් අවශ්‍යතා හා උවමනා සපුරාලන එක. හරි. එතකොට ඔයාලගේ පළවෙනි පාඩමේ නැත්නම් ව්‍යාපාර හැඳින්වීම කියන පාඩමේ part 1 එක මෙතනින් ඉවර වෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ පාඩම කොටස් 3කින් වගේ ඉවර කරන්න. මොකද තනි වීඩියෝ එකකින් කරොත් මේක දිග වැඩි වෙනවා. එතකොට ඔයාලට බලන අයටත් මේක අපහසුයක් නේ, දිග වීඩියෝ එකක් වෙනවනේ. ඒ හින්දා මම parts 3කට වගේ මේක ඉවර කරන්න. එතකොට ව්‍යාපාර කියන්නේ මොකක්ද කියන එක වෙනකන් අපි අද මේක ඉගෙන ගත්තා. එතකොට ආයෙත් මතක් කරනවා
ඕනම කෙනෙක්ට මේක බලන්න පුළුවන්. කොමර්ස් කරන ළමෙක් වෙන්න පුළුවන් නැති ළමෙක් වෙන්න පුළුවන්. කොමර්ස් කරන ළමෙක් නම් අනිවාර්යයෙන්ම මට මැසේජ් එකක් දාන්න මං එයාට ටියුට් එක දෙන්න. එතකොට මේ ටියුටෝරියල්ස් ටික කරන්නේ මේ දවස්වල තියෙන තත්ත්වයක් එක්ක සමහර ළමයින්ට පන්ති යන්න නොහැකිතාවයක් තියෙන්න පුළුවන්. බස් ගාස්තු ගණන් මේ වගේ ගොඩක් ප්‍රශ්න තියෙන හින්දා තමයි මේ වීඩියෝ ටික කරන්නේ. එතකොට මේකට කිසිම අය කිරීමක් නැහැ. ඕනම කෙනෙක්ට මේක ඩවුන්ලෝඩ් කරගෙන කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් ඒවා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මම ඒවට පුළුවන් වෙලාවට රිප්ලයි එකක් අනිවාර්යයෙන්ම දාන්නම්. එහෙනම් මේක දෙවෙනි කොටසෙන් අපි ඊළඟ දවසක හම්බ වෙමු. බොහොම ස්තුතියි.